ආයුබෝවන් දුවේ පුතේ. අදත් අපි ඔබව මුණ ගැහෙන්නේ ගිණුම් කරන විෂය 12 ශ්‍රේණියට අදාළ පාඩම් එකකයක් සමග. දුවල පුතාලා උසස් පෙළ විභාගය ලියන වාණිජ්‍ය විෂය ධාරාව තෝරාගෙන එක් විෂයක් යටතේ ගිණුම් කරන විෂය හඳුනා ගත්තා. ඒතර මේ ගිණුම් කරන විෂය හඳුනාගෙන ගිණුම් කරන විෂය ඉගෙන ගන්න යනකොට හිතෙන්නේ නැති අපිට ව්‍යාපාරවල ලොකු ගණන් හදන්න තියෙනවා කියලා නේද? ඒකට සූදානම් වෙලා කොටු රූල් තියෙන CR පොතක් අරන් රූලක් අරන් පෑන් පැන්සල් අරන් ගිහිල්ලා වාඩි වෙන්නේ නැති පන්ති කාමරය තුල ගණන් හදන්න කියලා හිතාගෙන. නමුත් දුවේ පුතේ පළවෙනි පාඩම ඉවර වෙනකම්ම බලාගෙන හිටියත් එක ගානක්වත් හදන්න උනේ නෑ නේද? ඔව්. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තේ අපේ ගිණුම් කරන විෂයට ප්‍රවේශයක් හැටියට අවශ්‍ය විෂය කරුණු. එන ඊළඟට අපි ගියා දෙවෙනි පාඩම ඒකකයට. එම නිපුණතා මට්ටම යටතේ බලන් හිටියට එක ගානක්වත් ඔයගලන්ට හදන්න උනේ නෑ නේ. අඩු ගානේ ගිණුමක් යන කුමක්ද කියලාවත් අපි තාම දැනගත්තේ නැහැ. එහෙනම් අද තමයි අපි ඉගෙන ගන්න යන්නේ ගිණුම් තැබීම පිළිබඳව. ඒ නිසා ඔයගොල්ලෝ මෙතෙක් කල අපේ දුවල පුතාලා මෙතෙක් කල ආසාවෙන් බලාගෙන හිටපු ගිණුම් තැබීම කියන කොටසට තමයි අපේ අද ළඟා වෙන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එහෙනම් අපේ තුන්වෙනි පාඩම් එකකය නිපුණතාවය තමයි දිත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි. එහෙනම් දුවේ පුතේ මාතෘකාව දිහා බැලුවත් ඔබට පේනවා මාතෘකාවම තියෙනවා ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි කියලා. එහෙනම් අනිවාර්යෙන් දැන් අපිට ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරන්න තමයි සූදානම් වෙන්නේ. මෙව නිපුණතාවය යටතේ නිපුණතාවය තුන කොටස් දෙකකින් සමන්විතයි. නිපුණතාවය තුනේ 1 තුනේ 2 හැටියට. තර තුනේ 1 නිපුණතාවය යටතේ අපි හදා ගන්න මුලින්ම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා දිත්ව සටහන් නීති අනුගමනය කිරීම වැදගත්කම අනාවරණය කරයි. ඒ මොකද්ද? දැන් දුවේ පුතේ ගිණුම් හදන්න ආසාවෙන් හිටියට අපිට එකපාර ගිණුම් හදන්න යන්න බෑ. ඒවා අපි හදන්නේ කොහොමද? ගිණුම් වලට හර කරන්නේ කොහොමද? ගිණුම් වලට බැර කරන්නේ කොහොමද? අපි ඒක දැනගෙන ඉන්න අවශ්‍යයි. එහෙම නැතුව හදිස්සියට අපි නැත්නම් දුවල පුතාට මේ ගානක් හදන්න තමයි හදිස්සියෙම වෙලායි තියෙන්නේ. එහෙම හදිස්සියට අපි ගානක් හදන්න ගියාම සමාජයට හර කරාට අපි දන්නේ ඒකයි හර කරේ කියලා. ගිණුමකට බැර කරනවා. හැබැයි අපි දන්නේ නැහැ ඇයි ඒ ගිණුමට බැර කරේ කියලා. සමාජයට තේරුම් නැතුනම ළඟ ඉන්න යාළුවාගේ පොතට එබිලා බලනෝනේ. යාළුවා බැර කරලා නම් ඉතින් අපිත් බැර තමයි. යාළුවා පොතේ ගිණුම හර කරලා නම් අපිත් හර තමයි. හැබැයි කවුරු හරි ඇහුවොත් ඇයි හර කරේ කියලා කියා ගන්න දන්නේ නැහැ. ඇයි බැර කරේ කියලා ඇහුවොත් අපි කියා ගන්න දන්නේ නැහැ. අන්නේම නොදේනන එහෙම බැරුව ගණන් හදලා තේරුමකුත් නැහැ. එහෙනම් අපි මුලින්ම දැනගමු කොහොමද හර කරන්නේ කොහොමද බැර කරන්නේ. එහෙනම් මේක තමයි අපේ ගිණුම් තැබීමේදී ඊටාම වැදගත්ම වන මාතෘකාව. විශේෂයෙන්ම දුවල පුතාලා දන්න ගිණුම් කරන විෂය කොටස් දෙකක් යටතේ නේද? මොනවාද කොටස් දෙක? 1 මූල්‍ය ගිණුම්කරණය 2 කළමනාකරණ ගිණුම්කරණය. 12 සිලබස් එක පටන් ගන්නකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නේද? ගිණුම් කරන කොටස් දෙකයි. ඒකේ මූල්‍ය ගිණුම්කරණය පුරාම අපි ඉගෙන ගන්නේ මේ දිත්ත සටහන් තැබීම. එහෙනම් ඒකට මුල පුරන්නේ අදයි. ඒ නිසා අද මේ පාඩම් එකකය ඊටාම වැදගත් වෙනවා මේ මූල්‍ය ගිණුම්කරණය පුරාම ඔයගලන්ට හර බැර හඳුනා ගැනීම සඳහා. එහෙනම් දුවේ පුතේ කොහොමද මේ දිත් සටහන් තබද්දී අපි හර බැර හඳුනගන්නේ? ඊට අදාළ කරුණු මොනවද කියන එක අපි එහෙනම් බලමු. මේ පාඩම අවසානයේදී දුව පුත ළඟා වෙන්න ඕන ඉගෙනුම් ඵල සඳහන් කරලා තියෙනවා. අපි පාඩම අවසන් වුණායින් පසුව දුවල පුතාට පුළුවන් වෙන්න ඕන ගනුදෙනුක දිත්ව ස්වરૂපය පැහැදිලි කරගන්න, දිත්ව සටහන් ක්‍රමය පැහැදිලි කරගන්න, දිත්ව සටහන් රීති හඳුනා ඉදිරිපත් කරන්න, ගිණුම් හා ආකෘති පැහැදිලි කරන්න, ලෙජර් ගිණුම් වර්ග කරන්න. මෙන්න මේ ඒකක පිළිබඳ දැනුම ලබා ගන්න අවශ්‍ය වෙනවා මේ පාඩම් ඒකක අවසානයේදී. එහෙනම් අපි බලමු දිත්ව සටහන් තියන්න ඉගෙන ගන්න කලින් මොකද්ද මේ ගනුදෙනුවක දිත්ව ස්වરૂපය කියන එක පැහැදිලිව පළමුව හඳුනා ගනිමු. දැන් මේ දිත්ව ස්වરૂපය තේරුම් ගන්න නම් දුවේ පුතේ අපි එක් දෙයක් මුලින් කරන්න අවශ්‍ය වෙනවා. මුලින්ම අපි හිතන්න ඕන තමන් ව්‍යාපාරය කියලා. ඇයි එහෙම හිතන්නේ? දැන් මේ හරබැර හඳුන ගන්න ගියාම අපිට මතුවනා ගැටලුවක්. කුමන ගිණුමටද හර කරන්නේ කුමන ගිණුමටද බැර කරන්නේ? එතකොට ඒ වගේම අපි කාගේ පැත්තෙන්ද ගිණුම් තියන්නේ? තව ගැටලුවක්. ඒ මොකද්ද?
ව්‍යාපාරයේ අයිතිකරුවෙක් ඉන්නවා, ව්‍යාපාරයක් තියෙනවා. ඒතර අපි ව්‍යාපාරයේ අයිතිකරුවගේ පැත්තෙන් ගිණුම් හදනවාද? එහෙම නැත්නම් ව්‍යාපාරයේ පැත්තෙන් ගිණුම් තබනවාද? තවත් ගැටලුවක්. මේ වගේ ගැටලු මතුවෙනකොට ඒකට පිළිතුරු හැටියට බිහි වෙන මොනවාද? ගිණුම් කරන සංකල්ප, ගිණුම් කරන ප්‍රමිත බිහි වෙලා තියෙනවා. ඒතර අපි ගිණුම් තියන්නේ කාටද කියන එකට උත්තර දෙන්න අපිට බිහි වුණා සංකල්පයක් ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. මොකද්ද ඔය පුතේ ඒකක සංකල්පය මේනට හඳුනගෙන තියෙන පළවෙනි පාඩමේදී නේද? ව්‍යාපාරය එහි අයිතිකරුවගෙන් වෙන් වුණ වෙනමම ස්වාධීන ඒකකයක් ලෙස සලකලා අපි ව්‍යාපාරයේ දෘෂ්ටියෙන් ගිණුම් තැබීම සිදු කරනවා. එහෙනම් අපි දැන් කාටද ගිණුම් හදන්න යන්නේ? අයිතිකරුවටද? නැහැ. එහෙනම් ව්‍යාපාරයට නේ ව්‍යාපාරය නැමැති ඒකකයටයි අපි ගිණුම් හදන්නේ. ඒ නිසා අපි දිස්සරාන් වල ditth ස්වરૂපය හඳුනගද්දී කාගේ පැත්තෙන්ද හිතන්න ඕන? ව්‍යාපාරයේ පැත්තෙනුයි හිතන්න අවශ්‍ය වෙන්නේ. ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? ව්‍යාපාරේ මොනවද එළියට යන්නේ? ව්‍යාපාරේ මොකද්ද මේකෙන් ඇති වෙන බලපෑම? මේ ආකාරයෙන්ුයි තමන් හිතන්න පුරුදු පුහුණු වෙන්න ඕන. එහෙම හිතනකොට අපිට පහසුවෙන්ම ගිණුම් තැබීම හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙනම් අපි බලමු දැන් මේ ගනුදෙනුවක ditth ස්වરૂපය කියන්නේ කුමක්ද කියලා. ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් ව්‍යාපාරය ඇති කරන බලපෑම ස්වરૂප දෙකකින් හඳුනාගත හැකියි. අන්නේ ස්වરૂප දෙකට තමයි අපි කියන්නේ ditth ස්වરૂපය කියලා. ඒක මොකක්ද කියන්නේ? එහෙනම් ව්‍යාපාරය සිදුවන ඕනෑම ගනුදෙනුවක් ව්‍යාපාරයට බලපානවා ආකාර දෙකකට. උදාහරණයක් ඇටියට කිව්වොත් අපි හඳුනාගමු බලන්න ගනුදෙනුවක්. ඔයගොල්ලන්ට ගනුදෙනුවක් පේනවා දැන් ව්‍යාපාරයට ඉඩමක් මිලදී ගැනීම. ඒතර මේ ව්‍යාපාරයේ ඉඩමක් මිලදී ගැනීම. මෙන්න මේ ගනුදෙනුව දැන් අපි හිතන්න ඕන ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන්. ඒතර ව්‍යාපාරයේ ඉඩමක් මිලදී ගැනීම. Taman කවුද කියලා හිතන්නේ දැන්? ව්‍යාපාර කියලා හිතාගෙන ව්‍යාපාර දෘෂ්ටියෙන් බලන්න. ව්‍යාපාරයේ ඉඩමක් මිලදී ගන්නවා. ඒතර ව්‍යාපාරේ මොනවද ලැබුණේ? ඉඩමක් ලැබෙනවා නේ. එහෙනම් ව්‍යාපාරයේ ඉඩම් ලැබෙන්න ඉඩම් මොකද වෙන්නේ ව්‍යාපාරේ? වැඩි වෙනවා. අන්න එක බලපෑමක්. ව්‍යාපාරයේ ඉඩම් වැඩි වෙනවා. ඊළඟට අපි කොහොමද මේ ඉඩම් ව්‍යාපාරයට ලැබුණේ? නිකම්ම ලැබුණේ නැහැ. ඉඩමක් මිලදී ගැනීම. ඒ කියන්නේ එන අපි සල්ලි දීලා තමයි ඉඩමක් මිලදී ගත්තේ. සල්ලි කියන්නේ මුදල් දීලා. එතකොට ව්‍යාපාරයේ දීච්ච මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ලාච්චු දීච්ච සල්ලි ටික, මුදල් ටික නැත්නම් ගිණුමේ මුදල් ටික අඩු වෙනවා. අන්න දෙවෙනි බලපෑම තමයි එනං මුදල් අඩු වෙනවා. එහෙනම් අන්න ව්‍යාපාරයේ පැත්තේ අපි හිතුවම දුවේ පුතේ ඉඩමක් මිලදී ගත්තා මොකද්ද සිදු වුනේ? ditth බලපෑම ඉඩම් කිය ව්‍යාපාර ලැබුණා, ඉඩම් වැඩි වුණා, මුදල් ව්‍යාපාරයේ එළියට ගියා, මුදල් අඩු වුණා. මෙන්න මේ බලපෑම් දෙකට කියනවා අපි ගනුදෙනුවක ditth ස්වરૂපය කියලා. ditth බලපෑම කියලා. බොහොම පහසුනේ. අපි ව්‍යාපාර පැත්තේ අන්නේම හිතුවාම account තැබීම බොහොම ලේසි වෙනවා. අපි මේ ditth බලපෑම තව උදාහරණ දෙක තුනක් අරන් පැහැදිලි කර ගමු. ඔබට පේනවා ඇති තවත් ගනුදෙනුවක් දීලා තියෙනවා බැංකු ණයක් ගත්තා. ඒතර ගනුදෙනුව තමයි බැංකු ණයක් ගැනීම. දැන් බලන්න මේකෙන් වන ditth බලපෑම කොහොමද කියලා. දුවලා පුතාලා එන හිතන්න පටන් ගන්න බලන්න. තමනුත් ව්‍යාපාර කියලා හිතාගෙන බැංකුවෙන් ණයක් ගත්තා. මොකද්ද ව්‍යාපාරය ඇති කරන බලපෑම් දෙක කියලා. කොහොමද වෙන්නේ? දැන් අපි බැංකුවට ගිහලා මොනවද ගේන්නේ ණයට? හාල් පොල් තියෙනද? නෑ නේ. රෙදිපිලි? නැහැ. එහෙනම් මොනවද අපි බැංකුවට ගිහලා ණයට ගත්තේ? මුදල් නේ. මුදල් ණයට ගත්තේ. කොහෙද මේ මුදල් බැංකුවෙන් ණයට අරන් ගේන්නේ? ව්‍යාපාරයට නේද? ඒතර ව්‍යාපාරේ මුදල් මොකද වුනේ? ව්‍යාපාර මුදල් වැඩි වුණා. ඊළඟට මොකද්ද වෙන්නේ? බලපෑම් දෙකක් තියෙන්න බෑ නේ. දැන් කොහෙන්ද අපි මේවා මුදල් ණයට ගත්තේ? බැංකුවෙන්. අපි ණයට ගත්තේ බැංකුවෙන් නේ. එතකොට දැන් මොකද වුනේ අපි? ඊගාට ව්යාපාරය බැංකුවට ණය වුණා. එහෙනම් එතකොට බැංකු ණය මොකද වෙන්නේ? වැඩිවීමක් සිදු වෙනවා. අපි බැංකුවෙන් ණය ගන්න මොකද වෙන්නේ? බැංකු ණය වගකීම වැඩි වෙනවා. බැංකු ණය වැඩි වෙනවා නේ. එහෙනම් අපි ව්‍යාපාරයට බැංකු ණය ගත්තම අන්න ඇති වෙන බලපෑම් දෙක, ස්වરૂප දෙක මොකද්ද? ව්‍යාපාරේ මුදල් ලැබෙනවා, ඒතර මුදල් වැඩි වෙනවා. ඒ වගේම අපි බැංකුවෙන් ණයක් ගත්ත නිසා බැංකුවට තියෙන ණය වැඩි වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ බැංකුවට ණය වැඩි වෙනවා. ඒක තමයි එතන තියෙන ditth ස්වરૂපය. තවත් උදාහරණයක් බලමු දුවේ පුතේ. අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය මුදලින් යෙදවීම. එහෙනම් ව්‍යාපාරයට අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදවීම. මේකෙන් ඇතිවන ditth බලපෑම කුමක්ද? අපි දැන් හිතන්න ඕන ගන්න කවුද? අයිතිකරු යෙදුවා. අයිතිකරු පැත්තෙන් නෙමෙයි අපි ඒත් හිතන්නේ. අපි හිතන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. අයිතිකරු ව්‍යාපාර මොනවද ගෙනල්ලා දුන්නේ? මුදල්. එතකොට මොකක්ද දුන්නේ? ව්‍යාපාරයට මුදල් ලැබුණා. එහෙනම් මුදල් වැඩි වෙනවා. කවුද දුන්නේ? අයිතිකරු. එහෙනම් අයිතිකරු ව්‍යාපාරට සම්පත් යොදනකොට
එයාට තියෙන අයිතියත් එයාට තියෙන හිමිකමත් වැඩි වෙනවා. ඒකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. අයිතිකරු ව්‍යාපාර සම්පත් යෙදුවම කියන්නේ ප්‍රාග්ධනය කියලා. ඒ නිසා ව්‍යාපාරයේ එතකොට ප්‍රාග්ධනයත් වැඩිවීමක් සිදු වෙනවා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරට මුදල් යෙදුවම වන බලපෑම තමයි මුදල් වැඩි වෙනවා. ඒ වගේම ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. තවත් ගනුදෙනුවක් අපි උදාහරණයක් ඇටියට බලමු මේ ditth ස්වરૂපය හඳුනා ගැනීම සඳහා. අයිතිකරු තම ගොඩනැගිලි ප්‍රාග්ධන ලෙස ව්‍යාපාරයට යෙදවීම. දැන් කලින් මොනවාද අපි යෙදුවේ අයිතිකරු? ව්‍යාපාරයට මුදල් යෙදුවා. දැන් මොනවාද අයිතිකරු ව්‍යාපාරය යොදන්නේ? ගොඩනැගිලි නේ. එහෙනම් ව්‍යාපාර දැන් මොකද්ද ලැබුණේ? ගොඩනැගිල්ල. ඒතර ව්‍යාපාරේ ගොඩනැගිලි වැඩිවීමක් සිදු වෙනවා. එහෙනම් ගොඩනැගිලි වැඩි වෙනවා. ඊළඟට කවුද යෙදුවේ? අයිතිකරු. අයිතිකරු යෙදුවා මෙයාගේ හිමිකම වැඩි වෙනවා නේ. මොන හිමිකමද වැඩි වෙන්නේ? ප්‍රාග්ධන හිමිකම. එහෙනම් මුදල් ගොඩනැගිලි වැඩි වෙනවා. ප්‍රාග්ධන හිමිකමත් වැඩි වෙනවා. මේක තමයි එතන තියෙන ditth ස්වરૂපය. එහෙනම් දැන් අපි දුවේ පුතේ උදාහරණ කීපයකින්ම හිතලා බැලුවා ව්‍යාපාරයේ ගනුදෙනු වලින් සිදුවන ditth බලපෑම පිළිබඳව. එතකොට මම හිතන දුවල් පුතාට මේ ditth ස්වરૂපය දැන් හඳුන ගන්න මේ වගේ ගනුදෙනු අපි තව කොච්චර කිව්වත් ඔන්න ඔය විදියට හිතන්නයි තියෙන්නේ. ව්‍යාපාරයට වන බලපෑම කුමක්ද? මොනවාද වැඩි වෙන්නේ? මොනවාද අඩු වෙන්නේ? බොහොම සරල ක්‍රියාකාරකමක් තමයි එතනදී අපිට කරන්න සිදු වෙන්නේ. ඊළඟට අපි ගනුදෙනු ගිණුම්ගත කරන්න කොහොමද? ඒකට අපිට හඳුන්වා දීලා තියෙනවා ditth සටහන් න්‍යායක්. බලන්න දුවේ පුතේ කවදාද මේ ditth සටහන් න්‍යාය අපිට හඳුන්වා දීලා තියෙන්නේ? මෙව ditth සටහන් න්‍යාය ක්‍රමය ක්‍රිස්තු වර්ෂ 1494 දී ලූකා පැසියලු කියන පියතුමා විසින් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. ඒ කියන්නේ දල වශයෙන් ගණන් බැලුවොත් අද වෙනකොට වසර 525කටත් වැඩි නේ. අද අපි දැන් ඉන්නේ 2020 නේද? ඒතර හඳුන්වා දීලා තියෙන්නේ 1494. දල වශයෙන් වසර 525කටත් වැඩි. මම හිතන්නේ ලෝකේ තියෙන පැරණිම න්‍යායන් අතරට එක්ක වෙන්න ඕන නේද? ඔව්. ඒ දිස්රා න්‍යායට අනුව තමයි අපි හරබැර හඳුනාගන්නේ. එහෙනම් මේ දිස්රා න්‍යායෙන් මොකද්ද කිව්වේ? අපි මුලින් හඳුනාගත්තා ගනුදෙනුවක ditth ස්වરૂපය. අන්නේ ditth ස්වરૂපය හර සහ බැර වශයෙන් ගිණුම් වලට සටහන් කරන ක්‍රමවේදයට අපි කියනවා ditth සටහන් ක්‍රමය කියලා. ඒ අනුව ගනුදෙනුවක දිස්රාන් ක්‍රමය නැත්නම් දිස්රා න්‍යාය මොකද අදහස් වෙන්නේ? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක ditth ස්වરૂපය හඳුනාගෙන එම ditth ස්වરૂපය ගිණුම් වලට හර වශයෙන් සහ බැර වශයෙන් පිටපත් කරන ක්‍රමය ditth සටහන් ක්‍රමයයි. එහෙනම් අපි දැන් ditth ගනුදෙනුවක ditth ස්වરૂපය හඳුනාගත්තා. ඊළඟට ගනුදෙනුවක ditth සටහන් න්‍යාය හඳුනාගත්තා. දැන් එන අපිට තියෙන්නේ මොකද්ද කරන්න? මේ හරසා බැර වශයෙන් ගනුදෙනු ගිණුම් වලට සටහන් කරන්න. ඊළඟට දුවේ පුතේ අපි තවත් හඳුන ගන්න මාතෘකාවක් ditth සටහන් මූලධර්ම කියලා. නැත්නම් අපි ඒවට කියනවා ditth සටහන් රීති කියලා. ditth සටහන් මූලධර්ම එහෙම නැත්නම් ditth සටහන් රීති. කුමකටද අපිට ඒව හඳුන්වා දුන්නේ? දැන් අපිට කිව්වා ලූකා පැසියලු පියතුමා කුමක්ද? ව්‍යාපාර සිදුන ඕනම ගනුදෙනුවක තියෙන මොකද්ද? ditth බලපෑමක්. ditth ස්වરૂපයක්. මුලින්ම අපි කරන්න ඕනේ මේ ditth ස්වરૂපය හඳුනා ගත්තා. ඊට පස්සේ කිව්වා අපිට කුමක් කරන්නද? මේ ditth ස්වરૂපය අනුව ව්‍යාපාර සිදුන ගනුදෙනු එක් ගිණුමකට හර කරන්න, තව ගිණුමකට බැර කරන්න. ඒකට අපි කියව දිස්රාන් න්‍යාය. දැන් එහෙම කිව්වට ගිණුම් තබන්න ගියාම පොත් තබන්න තවත් ගැටලුවකට මුහුණ පෑවා. දැන් උදාහරණයක් හැටියට මම අහුවොත් එහෙම දුවල පුතාලාගෙන් ව්‍යාපාරයට ලී බඩු මිලදී ගත්තා. මොකක්ද ditth බලපෑම වෙන්නේ? ව්‍යාපාර ලී බඩු මිලදී ගත්තා. එතකොට ලී බඩු අත්කම ව්‍යාපාර ලැබුණා නේ. ලී බඩු ලැබුණා. ලී බඩු වැඩි වුණා. හරි. මුදල් දීලා ගත්තා. මුදල් අඩු වුණා. දැන් මේ හරබැර කරන්න එපා ඊගාට ගිණුමනේ. එක්කෙනෙක් ගිහලා ලී බඩු ගිණුමට හර කරා, අනිත් ගිණුම මුදල් ගිණුමට බැර කරා. ඔන්න එක්කෙනෙක් එහෙම තිබ්බා. තව කෙනෙක් ලී බඩු ගිණුමට බැර කරා, මුදල් ගිණුමට හර කරා. දැන් දිස්රා න්‍යාය අනුව කිව්වොත් දෙන්නම හරි. ඇයි? එක් ගිණුමකට හර කරා, තව ගිණුමකට බැර කරා. හැබැයි ක්‍රම දෙකක්. එක්කෙනෙක් ලී බඩු ගිණුමට හර කරලා මුදල් බැර කරලා. තව කෙනෙක් මුදල් ගිණුමට හර කරලා ලී බඩු ගිණුමට බැර කරලා. එහෙනම් එතන දැන් තියෙන පොත් ලැබීමේදී අපිට ගැටලුවක්. අන්න ඒකට අපිට දුන්න පිළිතුර නැත්තම් විසඳුම තමයි ditth සටහන් මූලධර්ම. නැත්තම් ditth සටහන් රීති කියලා කියන්නේ. කුමන ගිණුමකටද අපි හර කළ යුතු වන්නේ? කුමන ගිණුමකටද අපි බැර කළ යුතු වන්නේ? මෙන්න මේ
දිත්සරාන් රීතිය මගින් අපිට ඒක පැහැදිලිව හඳුන්වා දීලා තියෙනවා. එතකොට පොත් තබන්න ගියාම අපිට වර්ධින්න එක එක්කෙනාට හරබැර කරන්න කුමන ගිණුමද කියලා. ඒ ටික අපිට පැහැදිලිව වෙන් කරලා දෙනවා. මෙන්න මේ ගිණුම් වලට හර කරන්න, මෙන්න මේ ගිණුම් වලට බැර කරන්න කියලා කුමක් මගින්ද? දිත්සරාන් රීති මගින්. දිත්සරාන් මූලධර්ම මගින්. ඒ අනුව පොත් ලැබීමේදී අපිට ද්විත්ව සටහන් මූලධර්ම 5ක් හඳුන්වා දීලා තියෙනවා. ඇයි මේ ද්විසරාන් මූලධර්ම 5ක් හඳුන්වා දුන්නේ? අපි දන්නවා දුව පුතේ මේ වෙනකොට පළවෙනි ඒකක යටතේත් දෙවෙනි ඒකක යටතේත් ඔයගොල්ලෝ හඳුනාගෙන තියෙනවා ගිණුම් වර්ග කීයක් තියෙනවද? ඔව් කියන්න බලන්න ගිණුම් වර්ග 5ක් තියෙනවා නේ. මොනවාද ගිණුම් වර්ග 5? හැමෝම කියන්න බලන්න මටත් ඇහෙන්න. මොනවාද ගිණුම් වර්ග 5? වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. මෙන්න මේව ගිණුම් වර්ග 5ක් තියෙනවා. එතකොට අපේ ව්‍යාපාරයක ගිණුම් කොපමණ ප්‍රමාණයක් ඇන්දත් කොපමණ ගිණුම් ප්‍රමාණයක ගනුදෙනු සටහන් කළත් ගිණුම් 100ක් තිබ්බත් 200ක් තිබ්බත් 500ක් තිබ්බත් ඊට වැඩියෙන් තිබ්බත් මේ සියලු ගිණුම් අපිට ඇතුළත් කරන්න පුළුවන් ගොඩවල් කියලා තියෙන්නේ 5යි. මේ සෑම ගිණුමක්ම අයිති වෙන එක්කෝ වත්කම් ගිණුමකට, එහෙම නැත්නම් වගකීම් ගිණුමකට, එහෙම නැත්නම් හිමිකම් ගිණුමකට, එහෙම නැත්නම් වියදම් ගිණුමකට, එහෙම නැත්නම් ආදායම් ගිණුමකට. අන්න ඒ නිසා අපිට එනම් ගිණුමෙන් ගිණුමට දිස්රාන් හිතන්න අවශ්‍ය නැහැ. නීති ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ ගිණුම් වර්ග පහට අනුව රීති පහයි. ඉතින් මේ ගිණුම් කරන්නේ පුරාම දුවන්නේ පුතේ මෙන්න මේ රීති පහ තුල. ඉතින් මේ රීති පහ හඳුනගත්තාම අපිට ගිණුම් තැබීම බොහොම පහසු වෙනවා, ලේසි වෙනවා. නිසා ගිණුම් තැබීම කියන්නේ ගිණුම් කරන කියන්නේ බොහොම සරල විෂයක්, ලේසි විෂයක්. මේ මූලධර්ම පාව හොඳට ඉගෙනගෙන බලන්න කොච්චර ලේසියෙන් ගිණුම් තියන්න පුළුවන් වෙනවද කියලා. මොනවාද මේ දුන්න දිස්රහන් මූලධර්ම පහ? පළවෙනි මූලධර්මය වත්කම් පිළිබඳ මූලධර්මය. ඒ කියන්නේ ඔබ වත්කමක් කියලා යම් ගනුදෙනුවක් හඳුනාගත්තා නම්, ගිණුමක් හඳුනාගත්තා නම් කොහොමද ඒ ගිණුමට හර කරන්නේ, කොහොමද ඒ ගිණුමට බැර කරන්නේ කියන එක අපිට වත්කම් මූලධර්මයෙන් පැහැදිලි කරනවා. ඒ අනුව අපි යම් ගනුදෙනුවක් ගිණුමක් හඳුනාගත්තොත් මේ ගිණුම වත්කම් ගිණුමක් කියලා ඊළඟට ඔබ බලන්න ඕන දුවේ පුතේ ඒක වැඩි වෙලාද අඩු වෙලාද කියලා. වැඩි වෙලා නම් අපිට කියන මොනා කරන්න කියලාද වත්කම් ගිණුමට හර කරන්නවලු. ඒ වගේම මේ වත්කම අපි ඊගාට අඩු වෙලා කියලා හඳුනාගත්තොත් මොකද කරන්න තියෙන අදාළ ගිණුමට වත්කම් ගිණුමට බැර කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙනම් වත්කම් මූලධර්මයේ අදහස තමයි වත්කම වැඩිවීම හර වත්කම අඩුවීම බැර. ඒතර දුවට පුතාට හිතන්න වෙනවා එතනදී කරුණු දෙකක් මූලධර්මය පාවිච්චි කරන්න කලින් මුලින්ම මේ ගිණුම් වර්ගය හඳුනා ගන්න වෙනවා වත්කමක් කියලා. ඊළඟට හිතන්න වෙනවා මේක වැඩි වෙලාද අඩු වෙලාද කියලා. එන වත්කම් මූලධර්මයේ අදහස යනුව පාවිච්චි කරනවා අපි කොහොමද වත්කම වැඩි වෙලා නම් අදාළ වත්කම් ගිණුමට හර කරනවා, වත්කම අඩු වෙලා නම් අදාළ වත්කම් ගිණුමට බැර කරනවා. ඒ වගේම අපි තව මූලධර්මයක් ගමු බලන්න. දෙවෙනි මූලධර්මය වගකීම් පිළිබඳ මූලධර්මය. එතනදිත් දුවේ පුතේ ඔබ හඳුනාගත්තොත් යම් ගිණුමක් වගකීම් ගිණුමක් හැටියට කොහොමද අපි හර බැර කරන්නේ? ඔව් පැහැදිලිව කියලා තියෙනවා වගකීම වැඩි වෙලා නම් අදාළ ගිණුමට බැර කරනවා. වගකීම අඩු වෙලා නම් අදාළ ගිණුමට හර කරනවා. යන වගකීම් මූලධර්මයේ අදහස වගකීම් වැඩිවීම බැර, වගකීම් අඩුවීම හර. එන ඊගාට අපි තව තුන්වෙනි මූලධර්මය හැටියට බැලුවොත් එහෙම ආදායම් පිළිබඳ මූලධර්මය. ඒකෙන් කොහොමද අදහස් වෙන්නේ? යම් ගිණුමක් අපි හඳුනාගත්තොත් ගනුදෙනුවක් සටහන් කරද්දී මේ ආදායම් ගිණුමක් හැටියට එතනදී බලනවා ආදායම වැඩි වෙලාද අඩු වෙලාද. ආදායම වැඩි වෙලා නම් අදාළ ගිණුමට අපි බැර කරනවා. ඒ වගේම ආදායම අඩු වෙලා නම් අදාළ ගිණුමට හර කරනවා. යන දැන් මෙතන මූලධර්ම තුනක් පැහැදිලි වුණා දුවේ පුතේ. අප ඔය තුන පැහැදිලි කරගත්තොත් වත්කම් පිළිබඳ මූලධර්මය. මොකක්ද එකකින් කිව්වේ? වත්කම වැඩි වෙලා නම් අදාළ වත්කම් ගිණුම හර, වත්කම අඩු වෙලා නම් අදාළ වත්කම් ගිණුම බැර. ඊළඟට අපි ඉගෙන ගත්තා වගකීම් පිළිබඳ මූලධර්මය. මොකක්ද ඒ අදහස උනේ? වගකීම වැඩි වෙලා නම් අදාළ වගකීම් ගිණුම බැර, වගකීම අඩු වෙලා නම් අදාළ වගකීම් ගිණුම හර. ඊළඟට අපි ඉගෙන ගත්තා ආදායම් පිළිබඳ මූලධර්මය. මොකක්ද ඒ අදහස උනේ? ආදායම වැඩි වෙලා නම් බැර, ආදායම අඩු වෙලා නම් හර. ඒතර අපි තව මූලධර්ම කීයක් තියෙනවද ඔය පොතේ ඉගෙන ගන්න? ඔව් දෙකයි තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද ගිණුම් කරන්නේ. මේ පහම තමයි මේගොල්ලන්ට අවුරුදු ගාණක් මේ ගිණුම් තිබුවත් ගිණුම් හදන්න වෙන්නේ. විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ 12 ශ්‍රේණිය මුළු විෂය නිර්දේශම දුවන්නේ මේ මූලධර්ම පහ මත.
එහෙනම් අපි හතරවෙනි මූලධර්මය හැටියට හඳුන ගන්නවා වියදම් පිළිබඳ මූලධර්මය. මොකක්ද එහි අදහස වෙන්නේ? අපි යම් ගිණුමක් ගනුදෙනුවක් සටහන් කරද්දී හඳුනගත්තොත් වියදම් ගිණුමක් හැටියට ඒ වියදම වැඩිවීමක් වෙලා නම් අදාළ වියදම් ගිණුමට මොකද කරන්නේ? හර කරනවා. ඒ වියදම අඩු වෙලා නම් අපි අදාළ වියදම් ගිණුමට බැර හැටියට සටහන් කරනවා. එහෙනම් වියදම් මූලධර්මය අනුව ගනුදෙනු සටහන් කරන්න යාමේදී ඔබ හඳුනගත්තොත් යම් ගිණුමක් වියදමක් හැටියට ඊළඟට බලනවා වැඩි වෙලාද අඩු වෙලාද කියලා. වැඩි වෙලා නම් අදාළ වියදම් ගිණුමට හර කරනවා. අඩු වෙලා නම් අදාළ වියදම් ගිණුමට බැර කරනවා. එහෙනම් අවසාන මූලධර්මය අපේ හිමිකම් පිළිබඳ මූලධර්මය. තර හිමිකම් මූලධර්මය ගැන කියද්දි මොකක්ද අපි පොඩ්ඩක් බලමු මොකද්ද හිමිකම කියන්නේ. අපි සමීකරණ පාඩමේදී මේ ගිණුම් පහම අපි හඳුනගත්තා නේද? ව්‍යාපාරයට අයිතිකරු සම්පත් යෙදුවම ව්‍යාපාරයට ඇතිවෙච්ච අයිතිකරුට තීච්ච බැඳීම. ඒකට අපි කියනවා හිමිකම් කියලා. තර අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන්න මොකද්ද සිද්ධ වෙන්නේ? එයාගේ හිමිකම වැඩිවීමක් සිදු වෙනවා. තර මේ සම්පත් යොදවුවාම හිමිකම වැඩි වෙන නිසා අදාළ හිමිකම් ගිණුම බැර කරනවා. ඒ වගේම අයිතිකරු තමන්ගේ පෞද්ගලික පරිහරණයට ව්‍යාපාරයෙන් තමන්ගේ පෞද්ගලික පරිහරණයට ව්‍යාපාරයේ තියෙන සම්පත් ගෙනියන්නත් පුළුවන් නේ. ව්‍යාපාරයේ තියෙන මුදල් ටිකක් අයිතිකරු තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්න පුළුවන්. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ටිකක් වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරනකොට එම් භාණ්ඩ ටිකක් තමන් ගෙදර පෞද්ගලික පරිහරණයට ගෙනියන්න පුළුවන්. අපි ඒවට කියන්නේ එතකොට ගැනිලි කියලා. එහෙම එතකොට ව්‍යාපාරයේ සම්පත් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන ගත්තොත් මොකද උනේ? හිමිකම අඩුවීමක් සිදු වෙනවා. තර හිමිකම් අඩු වෙලා නම් අදාළ හිමිකම් ගිණුම හර කරනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් දැන් අපි මේනකොට මූලධර්ම පහම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත්තා. අපි මේ මූලධර්ම පහ සාරාංශ කරලා කෙටියෙන් හඳුනා ගන්නත් පුළුවන්. තොර අපි මේ කතා කර මූලධර්ම පහෙන් දුවේ පුතේ ඔයගොල්ලන්ට පෙනුණා මූලධර්ම දෙකක තියෙනවා සමාන අදහසක්. ඒ කියන්නේ වැඩිවීම හර අඩුවීම බැර වෙන. මොනවාද ඒ ගිණුම් දෙක? එකක් වත්කම් ගිණුම් අනිත් එක වියදම් ගිණුම්. මේ වත්කම් ගිණුම් සහ වියදම් ගිණුම් දෙකේම තියෙන එකම අදහස වැඩිවීම හර අඩුවීම බැර. එහෙනම් තවත් ඉතුරු අපිට ගිණුම් තුනක්. එතකොට මේ ගිණුම් තුනේ තියෙන්නේ එකම සමාන අදහසක්. ඒ ගිණුම් තුන මොනවාද? වගකීම්, හිමිකම්, ආදායම්. එම ගිණුම් තුනේ දෙන්නේ එකම අදහසක් තියෙන්නේ. මොනවාද? වැඩිවීම බැර අඩුවීම හර. ඒ අනුව දැන් මේ මූලධර්ම පහ සාරාංශ කරලා ඔයගලන්ට කොටස් දෙකකට පාඩම් කරන්නත් පුළුවන් නේද? පහක් පාඩම් කර ඉන්න ඕනේ නැහැ. කොහොමද දෙකක් හැටියට පාඩම් කරන්නේ? වත්කම් සහ වියදම්. එහෙම ගන්න. වත්කම් සහ වියදම්. වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟට පාඩම් කරන කොහොමද? වගකීම්, හිමිකම්, ආදායම්. ඒ තුනම වැඩිවීම බැර අඩුවීම හර. මෙන්න මේ විදිහට කොටස් දෙකක් හැටියට සාරාංශ කරලාත් පාඩම් කරගන්න පුළුවන් දුවේ පුතේ. දැන් අපි දුවේ පුතේ මේ මූලධර්ම පහ පාවිච්චි කරලා කොහොමද ගිණුම් වලට හර කරන්නේ, කොහොමද ගිණුම් වලට බැර කරන්නේ කියන එකයි ඊගාවට ගනුදෙනු අනුව හඳුනා ගන්න යන්නේ. ඒ අනුව මූලධර්ම පහ අපි එකින් එක නැවත අරන් ඉගෙන ගමු. ඒ අනුව පළවෙනි මූලධර්මය අපි බලමු වත්කම් පිළිබඳ මූලධර්මය. දැන් හැමෝම දන්නව නේද ඔය පුතේ වත්කම් මූලධර්මය? ඔය කියන්න බලන්න. මොකද්ද වත්කම් මූලධර්මයේ අදහස? ඔව් වත්කම් වැඩිවීම හර හොඳයි. වත්කම් අඩුවීම බැර. වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. හැබැයි මූලධර්මයේ පාවිච්චි කරන්න නම් අපිට සිදු වෙනවා වත්කම් ගිණුම් හඳුනා ගන්න. වත්කම් ගිණුමක් දන්නේ නැතුව බෑනේ අපිට වත්කම් මූලධර්ම පාවිච්චි කරන්න නේද? ඔව්. එහෙනම් අපි මුලින්ම බලමු මොනවාද අපිට තියෙන වත්කම් ගිණුම්. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙවෙනි පාඩම් ඒකකේ නේ නිපුණතාවය සමීකරණ සටහන් කරද්දී. ඔයගොල්ලෝ වත්කම් හඳුනගෙන තියෙනනේ. නැත්නම් කොහොමද වත්කම් තීව්‍රය දාන රින දැම්මේ නේද? අපි මේ වත්කම් කියලා හඳුනගත්තම තමයි මේ වත්කම් හැටියට සටහන් කරේ. ඒ නිසා දන්න ඕගොල්ලෝ. මට කියන්න බෑ නේද මොනවද වත්කම් ගිණුම් කියලා. එහෙනම් වත්කම් ගිණුම් කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නලා. මුදල් ගිණුම, වත්කමක්, ඉඩම් ගිණුම, වත්කමක්, ගොඩනැගිලි ගිණුම, වත්කමක්, යන්ත්‍ර ගිණුම, වත්කමක්, ලීබඩු ගිණුම, වත්කමක්, මෝටර රථ ගිණුම, වත්කමක්, කාර්යාල උපකරණ ගිණුම, වත්කමක්, ඒ වගේම වෙළඳ ලැබිය යුතු දෑ අපි දන්නවා නායක ඇතියන්ට කියන නව වචනේ නේ. ඒක වත්කමක්, බඩු තොගය ව්‍යාපාරේ විකුණන කියලා තියෙන වෙළඳ භාණ්ඩ තොගය. ඒක අපිට වත්කමක්, ආයෝජන මොනවද මේ ආයෝජන කියලා කියන්නේ?
ව්‍යාපාරයේ මුදල් අපි ලාභාපේක්ෂා යම් තැනක යොදවනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් ආයෝජන කියලා. එයත් අපිට වත්කමක්. ඊළඟට ඉදිරි ගෙවීම අපි යම් වියදමක් වැඩිපුර ගෙවලා තියෙනවා නම් ඒක තාම අපිට වියදමක් නෙමෙයි. ඒක වියදම බවට පත් වෙනකන් අපේ සල්ලිම තමයි. ඒ නිසා අපිට ඒක වත්කමක් හැටියට සලකන්න පුළුවන්. ඊට ලැබිය යුතු ආදායමක්. ඒතකොට යම් ආදායමක් ලැබුණත් නැතත් ඒවා අපේ මුදල්. ඒතකොට ලැබිය යුතු දේවල් ව්‍යාපාරේ තියෙනවා නම් අපි ඒවා සලකන්නේ වත්කම් හැටියට. ඒවයින් කීර්ති නාමය. ඒ කියන්නේ ව්‍යාපාරයේ හොඳ නාමය, ප්‍රසිද්ධිය, ජනප්‍රියතාවය. ඒක අපි හඳුන්වනවා කීර්ති නාමය. ඒකත් වත්කමක්. මෙන්න මේ වගේ වත්කම් ගිණුම් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරයක තියෙන. එහෙනම් දුවේ පුතේ මේ ගිණුම් නිතරම ලේඛනයක් ලියාගෙන මේ වත්කමක්, මේක ආදායමක්, මේක වගකීමක්, මේක වියදමක් එහෙම නම් කර මුලින්ම අභ්‍යාසවල නිරත වෙලා ගිණුම් පා හොඳට මනසට ඇතුළත් කරගන්න. ඒ අනුව ඔයාලට පුළුවන් වෙනවනේ දුවේ පුතේ යම් ගිණුමක නමක් කිව්වේ ගමන්ම කවුරු හරි යාළුවෝ දෙන්නෙක් එක මේක අන්න එක්ක අහුවෙලා පාඩම් කරන්න පුළුවන් ක්‍රමයක්. ගිණුම් ලේඛනයක් ලියාගෙන අහනවා. ගිණුමක නමක් කියනවා විකුණුම්. කිව්වේ ගම අනිත් යාළුවා කියන්න ඕන මේ ගිණුම් වර්ග පහෙන් කුමක්ද කියලා නේ. ඒතර විකුණුම් කියන්නේ මොකද්ද? ආදායම. අන්න ඒව අහපු ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන. මුදල්. ඒතර වත්කමක්. නේ ප්‍රචාරණය. වියදමක්. මෙන්න මේ විදිහට යාළුවෙක් එක්ක අභ්‍යාසයක නිරත වෙන්න. ඒතර ඔයගොල්ලන්ට ගිණුම් හඳුනා ගැනීම ඉතාම පහසු වෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් බලමු වත්කම් මූලධර්මයට අනුව ගනුදෙනු අපි ගිණුම්ගත කරන්න හරසා බැර හඳුනා ගැනීම. අපි වගුවක් දුවට පුතාට පැහැදිලිව පේනවා ඇති. තීරු තුනක් සටහන් කරලා තියෙනවා. ගනුදෙනුව තියෙනවා දීලා. ඊළඟ දිත්ව ස්වරූපය තියෙනවා. අපි දැන් ඉගෙන ගත්ත දිත්ව ස්වරූපය හිතන හැටි. ඊට පස්සේ දිත්ව සටහන තියෙනවා. එහෙනම් මෙතනින් අපි දිත්ව සටහන හදන්නයි ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි ගනුදෙනුව දීලා තියෙනවා ඉඩමක් මිලදී ගත්තා රුපියල් ලක්ෂ 7යි. දැන් අන්න ව්‍යාපාරයේ දෘෂ්ටියෙන් හිතලා ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා බලන්න මොකද්ද මේකේ තියෙන දිත්ව ස්වරූපය කියලා. මොකද්ද වෙන්නේ ඉඩම මිලදී ගත්තාම ඉඩම් දැන් දන්න වත්කමක් කියලා නේද? ඉඩම් වත්කම වැඩි වෙනවා. ඊළඟට අපි මුදල් දීලා ගත්තේ. මුදල් කියන්නේත් අපිට වත්කමක්. ඒතර මුදල් වත්කම අඩු වෙනවා. මේක තමයි දිත්ව ස්වරූපය මේ ගනුදෙනුව තුළ තියෙන. ඉඩම් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. දැන් කොහොමද අපි දිත්ව සටහන හඳුනගන්නේ? මේ දෙකම බලන්න දුවේ පුතේ මොනවා තියෙන්නේ? ඉඩනුත් වත්කම් මුදලුත් වත්කම්. එහෙනම් තනි කරම අපිට වත්කම් මූලධර්මයේ විතරක් පාවිච්චි කරලා පුළුවන් දිත්ව සටහන හඳුනා ගන්න. ඒ අනුව අපි දන්නවා දැන් වත්කම් වැඩි වෙලා නම් හර කරනවා, වත්කම් අඩු වෙලා නම් පැර කරනවා. එහෙනම් බලන්න දුවේ පුතේ ඉඩම් වත්කම වැඩි වෙලා එහෙනම් ඉඩම් ගිණුමට අපිට පුළුවන් හර කරන්න. මුදල් වත්කම අඩු වෙලා අපි ඉගෙන ගත්ත මූලධර්මයෙන් වත්කම අඩු නම් බැර. එහෙනම් අපි මුදල් ගිණුමට බැර කරා. දැන් එනන් දුවේ පුතේ කවුරු හරි අහුවොත් ඔබගෙන් ඉඩම් ගිණුමටයි හර කරේ කියලා දැන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන කෙනෙක්ට. කොහොමද අපි ඉඩම් ගිණුමටයි හර කරේ කියලා දෙන උත්තරේ? ඉඩම් කියන්නේ වත්කමක්. ඇයි එතකොට හර කරේ? අපිට කියලා තියෙනවා වත්කම් මූලධර්මයෙන් වත්කම වැඩි වෙලා නම් හර කරන්න. ඉඩම් මිලදී ගත්තම ඉඩම් වත්කම වැඩි වුණා. අන්න ඒ නිසා අපි ඉඩම් ගිණුමට හර කළා. අන්න එහෙම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අන්න එහෙනම් අපි දැන් දන්නවා ඇයි මේක හර කළේ කියලා. ඊට පස්සේ අපි આવොත් කෙනෙක් එනයි මුදල් ගිණුමට බැර කරේ. එහෙනම් අපි කියනවා මුදල් කියන්නේ වත්කමක්. මුදල් දීලා ඉඩමක් ගත්තම මුදල් වත්කම අඩු වෙනවා. අපිට මූලධර්මයෙන් කියලා තියෙනවා වත්කම අඩු වෙලා නම් බැර කරන්න. අන්න ඒ නිසා තමයි අපි මුදල් ගිණුමට බැර කරේ. එහෙනම් මෙන්න මේ විදිහට ඕනම ගනුදෙනුවක් හරබැර සටහන් කරාදී Taman දැනුවත්වයි හරබැර සටහන් කරන්න ඕනේ. ඇයි මේක හර කරන්නේ? ඇයි මෙය බැර කරන්නේ කියලා. එහෙනම් අපි තවත් ගනුදෙනුවක් අරන් මේ විදිහට දුවේ පුතේ හිතලා බලමු. ලී බඩු මිලදී ගත්තා රුපියල් 1,80,000යි. දැන් මොකක්ද ඇති වෙන දිත්ව ස්වරූපය? ව්‍යාපාර මොනවද ලැබෙන්නේ? ලී බඩු. ලී බඩු කියන්නේ වත්කමක් නේ. එහෙනම් ලී බඩු වත්කම වැඩි වෙනවා. ඒ වගේම මොනවද දීලාද අපි ගත්තේ ලී බඩු? මුදල් දීලා. ඒතර මුදල් වත්කම මොකද උනේ? ලාච්ච සල්ලි ටික නැත්නම් බැංකුවේ ගිණුමේ සල්ලි ටික අඩු වුණා නේ. එහෙනම් මුදල් වත්කම අඩු වුණා. එතනක් තියෙන දෙකම වත්කම්. එහෙනම් ආයිත් අපිට වත්කම් මූලධර්ම විතරක් පාවිච්චි කරලා දිත්ව සටහන ලියන්න පුළුවන්. එතකොට ලී බඩු වත්කම වැඩි වෙනකොට වත්කම වැඩි වීම හර නිසා ලී බඩු ගිණුමට හර කරනවා. එතකොට මුදල් දීලා ගත්තම මුදල් වත්කම අඩු වෙනවා. වත්කම අඩු වීම බැර නිසා අපි මුදල් ගිණුමට බැර කරනවා. ඒ අනුව අපිට දිස්සරාණ කියන්න පුළුවන් මේ කඩු දින මොකද්ද? ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැර. මොකද්ද? ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් තවත් පැහැදිලි කරගන්න දුවේ පුතේ අපි තවත් ගිණුමක් ගනුදෙනුවක් උදාහරණයක් අරගෙන බලමු. තුන්වෙනි උදාහරණය. මෝටර රථයක් මිලදී ගත්තා රුපියල් 15 ලක්ෂයයි.
එහෙනම් ව්‍යාපාරයට රුපියල් 15 ලක්ෂයක් දීලා මෝටර රථයක් මිලදී ගන්නවා. මොනවද ව්‍යාපාර ලැබෙන්නේ? මෝටර රථයක්. මෝටර රථයක් මිලදී ගත්තම ඒතර මෝටර රථ වත්කම මොකද වෙන්නේ? වැඩිවීමක් වෙනවනේ. එහෙනම් ද්විත්ව ස්වරූපය තමයි මෝටර රථ වත්කම වැඩි වෙනවා. මුදල් දීලා ගත්ත නිසා මුදල් වත්කම අඩු වෙනවා. එතනක් තියෙන අපිට වත්කම් මූලධර්මය. දැන් පේන නේද ගිණුම් ධ්‍යාන ගියාම කොච්චර ලේසිද කියලා. ඊට පස්සේ ආනේ account මෙච්චර ලේසිද කියලා දුවල පුතාට හිතෙන්න පුළුවන්. පාන්නේ අපිට මොකක්ද ඉස්සරහන? මෝටර රථ ගිණුම හර මුදල් ගිණුම පැර. එකම වගේ ද්විත්ව සටහනේ. එහෙනම් තව ගනුදෙනුවක් අපි බලමු. වෙළඳ ලැබිය යුතු දෑ සඳහා මුදල් ලැබුණා රුපියල් 75000යි. මොකද්ද මේකේ අදහස? වෙළඳ ලැබිය යුතු දෑ සඳහා මුදල් ලැබුණා රුපියල් 75000යි. එතකොට වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතිය. භාණ්ඩ ණයට විකුණන මැති වෙච්ච පාර්ශ්වය. යකින් අපිට මුදල් ලැබිය යුතුයි. ඊට යත් අපිට වත්කමක්. එතකොට මේ වත්කම සල්ලි ලැබුණාම මොකද වෙන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ වත්කම අඩු වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ වත්කම අඩු වෙනවා. ඒ වගේ මුදල් ලැබෙන යාගෙන් මුදල් වත්කම වැඩි වෙනවා. ඒ නිසා ද්විත්ව සටහන තමයි එතකොට දුවේ පුතේ මුදල් ගිණුම හර වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම බැර. එහෙනම් දැන් දුවේ පුතේ වත්කම් මූලධර්මයේ පාවිච්චි කිරීම පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වුණයි කියලා මම සිතනවා. එහෙනම් අපි දවලමු තවත් මූලධර්මයක්. වගකීම් පිළිබඳ මූලධර්මය. එහෙනම් මොකක්ද දැන් වගකීම් මූලධර්මයේ දුවේ පුතේ කියන්න බලන්න. වගකීමක් නම් ඒ වැඩිවීම බැර. වගකීම අඩු වෙලා නම් අදාළ වගකීම් ගිණුම හර. වගකීම් වැඩිවීම බැර. වගකීම් අඩුවීම හර. මේ මූලධර්මය පාවිච්චි කරන්නත් අපි මුලින්ම වගකීම් ගිණුම් හඳුනා ගන්න ඕන. උසස් පෙළ විසඳේශයේ බොහොම සීමිත වගකීම් ගිණුම් ටිකක් තමයි මේ දුවල පුතාලට ඉගෙන ගන්න තියෙන්නේ. අපි මුලින්ම වෙළඳ භාණ්ඩ ණයට ගේන කඩේට විකුණන්න. එතකොට අපිට යාට මුදල් ගෙවන්න වෙනවා. එයාට අපි කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා වගකීමක් ඇති වෙනවා. බැංකුවට ගිහලා අපි සල්ලි ණයට ගන්නවා. එතකොට බැංකු ණය කියලා වගකීමක් ඇති වෙනවා. නැත්නම් වෙලාවට අපිට ව්‍යාපාරය පාවිච්චි කරන අවශ්‍ය වත්කම් කල්බදු ක්‍රමයටනේ ඩිසින් කරලා කල්බදු ක්‍රමයට ලබා ගන්න පුළුවන්. මේ කල්බදු ගත්තා මේ කල්බදු සමාගමට අපි බැඳීමක් ඇති වෙනවා. ඒකත් අපිට ගෙවීම් කරන්න ඕන. ඒක වගකීමක්. යම් වියදමක් ව්‍යාපාරයට ලැබෙනවා ජල බිල, විදුලි බිල ලැබෙනවා. ඒ කියන්නේ අපි ඒක බිල ලැබෙනකොට සේවය ලබාගෙන ඉවරයි. ඒකයි තියෙන විශේෂත්වය ඒවයිද නේ? ජල බිල්, විදුලි බිල්, දුරකථන බිල් ලැබෙනකොට අපි සේවය ලබාගෙන ඉවරයි. එහෙනම් දැන් අපි මුදල් ගෙවිය යුතුයි. එහෙනම් මේ සේවයට මුදල් ගෙවනකම් අපිට ඒක වගකීමක්. ඒතර අපි ඒක හඳුන්වනවා උපචිත වියදමක් හැටියට. බැංකු අයිරාව. ඒතර අපි දන්නවා අපේ මුදල් ගනුදෙනු දැන් සිදු කරන්නේ සියල්ලම බැංකු ගිණුම ඇසුරින්. මුදල් ලැබුණම සියල්ල ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. සියලු ගෙවීම් චෙක්පත් මගින් කරනවා. දැන් අපි මේ මුදල් ගිණුම කියලා පාවිච්චි කරනවා බැංකු ගිණුමයි. දැන් උසස් පෙළ දුවල පුතාලා පුරුදු වෙන්න ඕනේ ඒකටත් මුදල් ගිණුම බැංකු ගිණුම කියලා දෙකටම එක ගිණුමක් හැටියට තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි ගිණුමේ දීච්ච සල්ලි ඉක්මවලා චෙක්පත් ලියලා තිබුණොත් ඇතැම් වෙලාවට බැංකුව විසින් එම චෙක්පත් වලට මුදල් ගෙවනවා. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැහැ. නමුත් අපේ චෙක්පතකට අපේ account එකේ සල්ලි නැතත් බැංකුව මුදල් ගෙවනවා. එතකොට මුදල් අපේ බැංකුවට ණයක් ඇති බවට ඒකපත් වෙනවා. එහෙම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීම නිසා ඇති වෙන වගකීමට අපි හඳුන්වනවා බැංකු අයිරාවක් කියලා. දැන් කලින් ලද ආදායම අපිට ආදායම ලැබෙන්න ඕන අපි ගිණුම් කාලච්ඡේද ලැබෙන්න ඕන ආදායමට වඩා වැඩිපුර හම්බෙලා ලබන අවුරුද්දටත් ලැබිලා ඊළඟ කාලච්ඡේදයට ලැබිලා නම් ඒක කලින් ලද ආදායම. ඒතර ඒක අනුන්ගේ මුදලක් අපි සතුව තියනවා වගේ. ඒ නිසා ඒකත් සලකන්නේ අපි වගකීමක් හැටියට. එහෙනම් අපි වගකීම් මූලධර්ම අනුව කොහොමද ගනුදෙනු සටහන් කරන්න කියලා ඊළඟට ද්විත්ව සටහන හඳුනා ගන්න බලමු. බැංකු ණයක් ගත්තා ලක්ෂ 5යි. මොකක්ද ද්විත්ව ස්වරූපය? දැන් ව්‍යාපාර මොනවද ලැබුණේ? මුදල් නේ. බැංකුවෙන් අරගෙන මොනවද අපි? මුදල්. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ බැංකුවට ණය වුණානේ. ඒතකොට බැංකු ණය කියන වගකීම වැඩි වෙයි. දැන් හඳුනාගත්තා අපි බැංකු ණය වගකීමක් කියලා. බැංකු ණය වගකීම වැඩිවීමක් වෙනවා. දැන් මෙතන අපි මූලධර්ම දෙකක් පාවිච්චි කරන්න වෙනවා. එකක් වත්කම් මූලධර්මය, අනිත් එක වගකීම් පිළිබඳ මූලධර්මය. මුදල් වත්කම වැඩි වෙලා තියෙනවා. අපි දන්න වත්කම වැඩි වීම හර, ඒ නිසා මුදල් ගිණුම හර. බැංකු ණය වගකීම වැඩි වෙලා තියෙනවා. දැන් අපි හඳුනාගත්තා වගකීම වැඩි වීම බැර, ඒ නිසා බැංකු ණය ගිණුම බැර. ඒ අනුව දිස්රාණ එනවා මුදල් ගිණුම හර, බැංකු ණය ගිණුම බැර. තවත් ගනුදෙනුවක් පැහැදිලි කරගත්තොත් වෙළඳ භාණ්ඩ ණයට ගත්තා 1,30,000යි. මොකද ද්විත්ව ස්වරූපය? භාණ්ඩ ණයට ගත්තා, වෙළඳ භාණ්ඩ ණයට ගත්තා. එතන මේ වෙළඳ භාණ්ඩ ගත්තම අපි මේ සමහර වෙලාවට දුවල පුතාලා භාණ්ඩ ගිණුම, තොග ගිණුම එහෙම කියනවා වෙළඳ භාණ්ඩ ගිණුම කියලා නාම කරන්න යනවා. නමුත් වෙළඳ භාණ්ඩ ගත්තම අපි කියන්නේ ඒකට ගැනුම් කියලා.
ගැනුම් කියන්නේ අපිට වියදම. ඒතර වෙළඳ භාණ්ඩ ණයට ගත්තත් ගැනුම් කියන වියදම වැඩි වෙනවා. ණයට ගත්ත නිසා අපිට ඇති වෙන්නේ බැඳීමක් සල්ලි ගෙවන්න. ඒක වගකීමක්. මොකද්ද මේ වගකීමට කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. එහෙනම් අපි දිත්සරාණ ඒකට හිතුවොත් තාම අපි හඳුන්වන්නේ නැහැ වියදම් මූලධර්මයේ. නමුත් ප්‍රධාන වශයෙන් මූලධර්ම පහේදී කිව්වා වියදම් වැඩි වෙලා නම් හර නේද? ඒ නිසා වියදම් වැඩි වීම හර නිසා ගැනුම් ගිණුම හර කරනවා. ඒ වගේම වෙළඳ ගෙවිය යුතු දෑ වගකීම වැඩි වෙනවා. එතකොට වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට පෙර කරනවා. ඊළඟට තව ගනුදෙනුවක් උදාහරණයක් හැටියට බැලුවොත් දුවේ පුතේ උපචිත දුරකථන ගාස්තු ගෙවුවා 12000යි. ඒ කියන්නේ වගකීමක් මුදලින් ගෙවනවා අපි ගිහිල්ලා. එතකොට මුදල්වත්කම එක පැත්තකින් අඩු වෙනවා වගේම අර උපචිත වියදම කියන වගකීමත් අඩුවීමක් වෙනවා. එහෙනම් උපචිත දුරකථන ගාස්තු වගකීම අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. එතකොට දැන් මෙතන පාවිච්චි කරන්න පුළුවන් මූලධර්ම මොකක්ද ඔය පොතේ? හොඳට බලලා කියන්න. වගකීම අඩු වෙනවනේ. එහෙනම් අපි එතන පාවිච්චි කරනවා වගකීම් මූලධර්මනේ නේ. වගකීම් අඩු වෙලා නම් මොකද්ද වෙන්නේ වගකීම? වගකීම් අඩු වීම අපේ උපචිත දුරකථන ගාස්තුගේ වගකීම් අඩු වීම හර. ඒ නිසා උපචිත දුරකථන ගාස්තු ගිණුම හර. ඊළඟ මුදල් වත්කම අඩු වෙලා වත්කම අඩු වීම බැර. ඒ නිසා මුදල් ගිණුම බැර. තවත් ගනුදෙනුවක් පෙන්නලා තියෙනවා බැංකු ණය ගෙව්වා 15000යි. ඒ කියන්නේ බැංකු ණය කියන වගකීම අපි දැන් මුදලින් ගිහලා ගෙවනවා. වගකීම් ගෙවනකොට මොකද වෙන්නේ වගකීම? අඩු වෙනවා. වැඩි වෙන්නේ නැහැ වගකීම් ගෙවන වගකීම අඩු වෙනවා. එහෙනම් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. මොනවාද අපි ගෙව්වේ? මුදල්. ඒතර මුදල්වත්කම අඩු වෙනවා. ඒක තමයි දිත්ව ස්වරූපයේ බවට පත් වෙන්නේ නේද දුවේ පුතේ. එහෙනම් බැංකු ණය වගකීම අඩු වෙනවා මුදල්වත්කම අඩු වෙනවා. දැන් දිස්රාණ බොහොම ලේසියෙන් ඔයාලට කියන්න පුළුවන්. යන බලන්න දිස්රාණ මොකද්ද? වගකීම අඩු වෙලා ඒ නිසා බැංකු ණය ගිණුම හර මුදල්වත්කම අඩු වෙලා ඒ නිසා මුදල් ගිණුම බැර. කියන දිත්ව සටහන අපිට කියන්න පුළුවන් බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. එහෙනම් දැන් මූලධර්ම දෙකක් ඇසුරින් අපි බැලුවා දිත්ව සටහන් තියන්නේ කොහොමද කියලා. මෙන්න මේ ක්‍රමවේදයට තමයි දුවේ පුතේ අනිත් මූලධර්ම පිළිබඳවත් අපි හිතන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි තුන්වෙනිවට බලමු හිමිකම් පිළිබඳ මූලධර්මය. මේ මූලධර්මයේ අදහස දැන් මොකද්ද? හැමෝම කියන්න බලන්න. හිමිකම වැඩිවීම බැර, හිමිකම අඩුවීම හර. එහෙනම් හිමිකම වැඩි වෙලා නම් අපි බැර කරනවා, හිමිකම අඩු වෙලා නම් අපි ගිණුමට හර කරනවා. ඊළඟට අපි එන මේ මූලධර්ම පාවිච්චි කරන්න නම් මොනවද දැනගෙන ඉන්න ඕන? හිමිකම් ගිණුම් කියන්නේ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එතනදී බොහොම ලේසි. ඔයගලන්ට පේනවා හිමිකම් ගිණුම් දෙකයි හඳුන්වලා දීලා තියෙන්නේ. මොනවද ඔයගොල්ලෝ පාවිච්චි කරන්න තියෙන හිමිකම් ගිණුම් දෙක? මේ 12 විෂය නිර්දේශය අවසන් වෙනකොනොත් මේ හිමිකම් ගිණුම් දෙකයි තියෙන්නේ. 13 දී තමයි තව හිමිකම් ගිණුම් 3-4ක් එකතු වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන් තියෙන ගිණුම් දෙකක් තමයි හිමිකම් මූලධර්මයේදී පාඩම් කරන්නේ. මේවා නිකන් පාඩම් කරන් හිටියත් ගිණුම් තියන්න පුළුවන් දුවේ. මහා දෙයක් නෑ. ගිණුම් දෙකයි තියෙන්නේ. මොනවාද හිමිකම් ගිණුම් දෙක? එකක් ප්‍රාග්ධන ගිණුම, අනිත් එක ගැනිලි ගිණුම. එතකොට මේ ගිණුම් දෙකේ අදහස මොකද්ද? අපි ආයෙත් හඳුනගත්තොත් හිමිකම කිව්වේ කුමක්ද? අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීම නිසා ඔහුට තියෙන බැඳීම. ඒතර ඒක ඒ සම්පත් යෙදවීම නිසා ඇති වෙන බැඳීම පෙන්වන්න හිමිකම වැඩිවීම පෙන්වන්න අපි පාවිච්චි කරනවා ප්‍රාග්ධන ගිණුම. ඒ වගේම අපි කිව්වා අයිතිකරුට ඕනනම් පුළුවන් ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙනියන්න. ව්‍යාපාරයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වෙලාවට අපි කිව්වා ඒක කුමක් කියලාද? හිමිකම මෙතන අඩුවීමක් වෙනවා. ඒ සඳහා අපි පාවිච්චි කරනවා ගැනිලි කියන වචනය. ගැනිලි කියන ගිණුම. යano මේ හිමිකම් ගිණුම් දෙකක් තියෙනවා. එකක් ප්‍රාග්ධන ගිණුම, එකක් ගැනිලි ගිණුම. එකකින් පෙන්වන හිමිකම වැඩිවීම කුමන ගිණුමෙන්ද? ප්‍රාග්ධන ගිණුමෙන්. එකකින් පෙන්වන හිමිකම අඩුවීම ඒ මොන ගිණුමෙන්ද? ගැනිලි ගිණුමෙන්. එහෙනම් ඊළඟට අපි හඳුනගත්තොත් මේ ප්‍රාග්ධන ගිණුමක් නැත්නම් ගැනිලි ගිණුමක් ඒ අනුව අපිට හිමිකම් මූලධර්මයේ පාවිච්චි කරලා හරබර කරන්න පුළුවන්. අපි ඒ අනුව දිත්සරාන් කීපයක් ලියන්න ඉගෙන ගමු දුවේ පුතේ. පළවෙනි ගනුදෙනු තියෙනවා අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රාග්ධනය මුදලින් යෙදුවා ලක්ෂ 9යි. තර ව්‍යාපාරයේ අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදුවා ලක්ෂ 9යි. දැන් මොකද්ද දිත්ව ස්වરૂපය? දැන් මෙතන තමයි වැදගත්ම වෙන්නේ නේ. අපි අයිතිකරුගේ දෘෂ්ටියෙන් හිතුවොත් නම් ව්‍යාපාරේ මුදල් යෙදුවම අතේ තියෙන සල්ලි ටික අඩු වුණා. ඒතකොට හිතන්නේ මුදල් අඩු වුණා කියලා නේ. නමුත් අපි දැන් හිතන්නේ කාගේ දෘෂ්ටියෙන්ද? ව්‍යාපාරයේ දෘෂ්ටිය. ව්‍යාපාරයේ පැත්තේ. ඒතකොට අයිතිකරු ව්‍යාපාරේ මුදල් යෙදුවම ව්‍යාපාරයේ පැත්තේ හිතුවම මොකද වෙන්නේ? මුදල් ලැබෙනවා. එහෙනම් මුදල්වත්කම වැඩි වෙනවා නේ. ඒතකොට කවුද යෙදුවේ? අයිතිකරු. ඒතකොට යාට තියෙන හිමිකමත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි කොහොමද හිමිකම වැඩි වෙන පෙන්වන ගිණුම මොකද්ද? ප්‍රාග්ධන ගිණුම. හිමිකම වැඩි වීම පෙන්වන ගිණුම ප්‍රාග්ධන ගිණුම. යන දිත්ව ස්වરૂපය පෙන්වන්න පුළුවන් අපිට
මුදල් යෙදුවම අයිතිකරු මුදල් වත්කම වැඩි වෙනවා ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. ඒ අනුව දිත්සරාණ කියන්න පුළුවන් කොහොමද අපිට වත්කම් මූලධර්ම පාවිච්චි කරතයි මුලින්ම වත්කම වැඩි වෙලා නිසා මුදල් ගිණුම හර. ඊළඟට පාවිච්චි කරනවා හිමිකම් මූලධර්මය හිමිකම් වැඩි වීම බැර නිසා ප්‍රාග්ධන හිමිකම් වැඩි වුණාම ප්‍රාග්ධන ගිණුම බැර. යන දිත්ත සටහන එනවා මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඊළඟ ගනුදෙනුව අයිතිකරු 7,50,000ක් වටිනා තම ගොඩනැගිලි ව්‍යාපාරයට යෙදුවා. දැන් මොකක්ද දිත්ත ස්වરૂපය? ගොඩනැගිල්ලක් ලැබුණා, ගොඩනැගිලි වත්කම වැඩි වෙනවා, අයිතිකරු යෙදුණු නිසා ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. ඒ අනුව අපිට දිස්රාණ දැන් කියද හැකි ගොඩනැගිලි ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඊළඟට අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් මුදල් ගත්තා. අන්න එතකොට එයාගේ හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ තමයි අපි එතකොට පාවිච්චි කරන ගිණුම ගැනිලි. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. මොනවාද ගත්තේ ව්‍යාපාරයෙන් මුදල්. නම් මුදලුත් ව්‍යාපාරයෙන් අඩු වෙනවා. ඒ අනුව දිත්ත සටහන හිමිකම් අඩු වීම නිසා ගැනිලි ගිණුම හර මුදල් අඩු වීම නිසා වත්කම් මුදල් වත්කම් ගිණුම බැර. එහෙනම් දිස්රාණ තමයි ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. ඊළඟට අයිතිකරු 93,000ක් වටිනා තම ලීබඩු ව්‍යාපාරයට යෙදුවා. අන්න ගෙදර දීච්ච ලීබඩු ටිකක් ගෙනල්ලා ව්‍යාපාරයට යොදවලා නේ. ව්යාපාරය කරගෙන යන්න. දැන් මොනවද ව්‍යාපාර ලැබුණේ? අන්න ලීබඩු ලැබුණා. එතකොට ලීබඩු වත්කම වැඩි වෙනවා. අයිතිකරු යෙදුණු නිසා අයිත් ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. ඒක තමයි දිත්ත ස්වરૂපය. ලීබඩු වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. එතකොට දිත්ත සටහනේ අනුව වත්කම වැඩි වීම හර නිසා ලීබඩු ගිණුම හර හිමිකම් වැඩි වීම බැර නිසා ප්‍රාග්ධන ගිණුම බැර. එනවා අපි හඳුන ගන්නවා ආදායම් ගිණුම්, විකුණුම් ගිණුම, ලද වට්ටම් ගිණුම, ලද කුලී ආදායම, පොලි ආදායම්, කොමිස් ආදායම්, ලද ලාභාංශ මෙන්න මේ වගේ ගිණුම් වල අපි කියනවා ආදායම් ගිණුම්. එයා දුවල පුතාලා හඳුනගෙන තියෙන්නේ අපේ දෙවෙනි ඒකකයේ යටතේ. බලමු එන අපේ දිත්සරාණ හඳුනන ආදායම් සම්බන්ධයෙන්. අත්පිට මුදලට භාණ්ඩ විකුණුම් 47000යි. දැන් මොකද්ද දිත්ත බලපෑම? අපි සල්ලි වලට බඩු විකුණන අත්පිට කියන්නේ මුදලට. ඒතර මුදල් වල අපිට ලැබෙනවා මුදල් වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ භාණ්ඩ විකුණනා. ඒතර අපි කියන්නේ විකුණුම්. භාණ්ඩ ගත්තාම ගැනුම්, භාණ්ඩ විකුණනම විකුණුම්. දැන් විකුණුම් ආදායම විකුණුම් කියන්නේ අපේ ප්‍රධානම ආදායම විකුණන ආදායම වැඩි වෙනවා. දැන් මූලධර්මයේ පාවිච්චි කරොත් වත්කම් වැඩි වීම හර නිසා මුදල් ගිණුම හර ආදායම වැඩි වීම බැර නිසා විකුණුම් ගිණුම බැර. ඊළඟට ණයට විකුණුම් 82000යි. ඒ දිත්ත ස්වરૂපය බැලුවා දැන් විකුණන්නේ භාණ්ඩ ණයට ඒත් විකුණුම් නේ ඒත් ආදායම ඇති වුණා විකුණුම් ආදායම වැඩි වුණා. හැබැයි මුදල් ලැබෙන්නේ නැහැ ඒකට වෙළඳ ලැබිතු දෑ කියන වත්කමයි වැඩි වෙන්නේ. ඒ අනුව මූලධර්ම පාවිච්චි කරොත් වෙළඳ ලැබිතු දෑ ගිණුම හර වත්කම වැඩි වීම නිසා විකුණුම් ආදායම වැඩි වීම නිසා විකුණුම් ගිණුම බැර. පොලි ආදායම් ලැබුණා 30000යි. මේ දිත්ත ස්වરૂපය බැලුවොත් එහෙම පොලි ආදායමක් ලැබුණා ඒත් මුදල් ලැබෙන්නේ මුදල් වත්කම වැඩි වෙනවා. ආදායමක් ලැබෙනකොට ආදායම වැඩි වෙනවා. පොලි ආදායම වැඩි වෙනවා. එහෙනම් දැන් දිත්සරාණ වත්කම වැඩි වීම නිසා මුදල් ගිණුම හර ආදායම වැඩි වීම නිසා පොලි ආදායම් ගිණුම බැර. බොහොම ලේසියි දැන් නේ. දැන් දිත්සරාණ ඉක්මනට කියාගෙන යන්න පුළුවන් නේද දුවේ පුතේ? හරි. එහෙනම් අපි ඊළඟ බලුවා ලද විකුණුම් කොමිස් 18000යි. එතකොට ඒකෙත් අපිට සිද්ධ වෙන්නේ විකුණුම් කොමිස් අපිට මුදලින් ලැබෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. විකුණුම් කොමිස් කියන ආදායම නිසා ආදායම වැඩි වීම නිසා විකුණුම් කොමිස් ගිණුම අපි එනං බැර කරලා මුදල් වත්කම වැඩි වීම නිසා මුදල් ගිණුමට හර කරනවා. එහෙනම් අපේ පස්වෙනි මූලධර්මය අපි ඉගෙන ගන්න අද අපිට මූලධර්ම පහෙන් අවසාන මූලධර්මය නම් වියදම් පිළිබඳ මූලධර්මය. වියදම් මූලධර්මයේ අදහසත් උනේ අපිට වත්කම් මූලධර්මයේ අදහසමයිනේ වියදම් වැඩි වීම හර වියදම් අඩු වීම බැර. එහෙනම් ඊගාට අපි හඳුන ගන්න ඕන මොනවාද ව්‍යාපාර තියෙන වියදම්. ගෙදර දොරේ වියදම් වගේ තමයි ඇතැම් දේවල් නේ. ජල බිල්, විදුලි බිල්, දුරකථන ගාස්තු එනවනේ අපිට නේද? නේ ඒ වගේ ව්‍යාපාරයේ තියෙන වියදම් විශාල වශයෙන්ම අපිට හම්බෙන්නේ වියදම් ගිණුම් තමයි ව්‍යාපාරයකත්. රක්ෂණය, විදුලිය, පරිපණම්, වැටුප්, ෂේ කියන්නේ වියදම දේපල ගෙවිලා යාමනේ. දුන් වට්ටම්, හානි කරන අලාභ, බොල්න කියන එකට ප්‍රචාරණය, ණය පොලි, ණයගත්තු පොලිය ගෙවන, පරිත්‍යාග කරන්න පුළුවන් අපිට අපේ බඩු තෝගයක් මුදලක් ඒවා වියදම්. ගොඩනැගිලි අලුත් පැඩියා තෝග හානි වුණාමනේ ගම් වතුරට කුමියෙන්ගෙන් තෝග හානි වෙන්න පුළුවන් ගිනි ගන්න පුළුවන් ඒකත් අපිට පාඩුවක් වියදමක් හැටියට හඳුනා ගන්නවා. එහෙනම් අපි බලමු දුවේ පුතේ වියදම් සම්බන්ධයෙන් කොහොමද දිත්ත සටහන් හඳුනා ගන්න කියලා. පළවෙනි ගනුදෙනුව දීලා තියෙනවා අපිට වැටුප් ගෙව්වා 3,45,000යි. ඒතර අපි වැටුප් කියන වියදම මුදලින් ගෙවනවා නේ. ඒතර මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් වත්කම අඩු වීමක් වෙනවා. ඒ වැටුප් ගෙව්වම වැටුප් කියන වියදම වැඩි වෙනවා නේ. වැටුප් ගෙවන්න වැටුප් වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ද්විත්ව ස්වરૂපය තමයි වැටුප් වියදම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා.
අපි හඳුනගත්තා එහෙනම් දැන් වියදම් මූල ධර්මය මොකද්ද කිව්වේ? වියදම් වැඩි වුණාම හර. ඒ නිසා අපි වැටුප් ගිණුමට හර කරනවා. ඊළඟට මුදල් වත්කම අඩු වෙනවා. දැන් දුවල පුතාලා දන්නවා හදලාම නේද දුවේ පුතේ? වත්කම මුදල් වත්කම අඩු වීම මුදල් ගිණුම බැර. වත්කම අඩු වීම බැර. ඒතර අපි වියදම් හැටියට විදුලි ගාස්තු ගෙවුවා 16200යි. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? විදුලි ගාස්තු ගෙවුවාම විදුලි ගාස්තු වියදම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වීම හර නිසා විදුලි ගාස්තු ගිණුම හර, මුදල් වත්කම අඩු වෙනවා. ඒ නිසා මුදල් ගිණුම බැර. තව උදාහරණ දෙකක් පෙන්නලා තියෙන දුවේ පුතේ වියදම් සම්බන්ධයෙන් ප්‍රචාරණ වියදම් ගෙවුවා 29000ක්. ඒතරත් වෙන්නේ ප්‍රචාරණ වියදම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. ඒක තමයි ද්විත්ව ස්වරූපය නේ. ප්‍රචාරණ වියදම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. දැන් අපිට ද්විත්ව සටහන පාවිච්චි කරොත් එහෙනම් ප්‍රචාරණ වියදම් වැඩි වෙන නිසා ප්‍රචාරණ වියදම් ගිණුම හර, මුදල් වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර. ඊළඟ හතරවෙනි උදාහරණය වෙළඳ ලැබිතු දෑ වලින් හානි කරන අලාභ සඳහා කපා හැරීම රුපියල් 15000යි. ඒ කියන්නේ පරණ විදියට දූල පුතාලා ගෙනන තියෙන ඕවල විදියට කිව්වොත් ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරියා රුපියල් 15000යි. නමුත් අපි දැන් විශේෂ නිර්දේශයේ අලුතින් කියන වචන තමයි ණයගැතියන්ට වෙළඳ ලැබිතු දෑ බොල් ණය වලට හානි කරන අලාභ. ඒ අනුව ණයගැති වත්කම වෙළඳ ලැබිතු දෑ කියන වත්කම අඩු වෙනවා. එයාගේ බොල් ණය කපා හැරියාම ඒක අපිට වියදමක් බවට පත් වෙනවා. ඒ අනුව බොල් ණය වියදම නැත්නම් හානි කරන අලාභ වියදම වැඩි වෙනවා. වෙළඳ ලැබිතු දෑ කියන වත්කම අඩු වෙනවා. එතන වියදම් වැඩි වීම හර නිසා හානි කරන ලාභ ගිණුම හර, වත්කම අඩු වීම නිසා වෙළඳ ලැබිතු දෑ ගිණුම බැර. එහෙනම් දුවේ පුතේ මේ වෙනකොට අපි ගිණුම් වර්ග පහම සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා ගත්තා. දිස්ත්‍රාණ හදාගන්න කොහොමද හර කරන්නේ, කොහොමද බැර කරන්නේ කියලා. මේ ගනුදෙනු පොදුවේ දැන් අපි එක එක හඳුනගත්තේ නේද? එකෙන් පහම පොදුවේ ගනුදෙනු කීපයක් මම ඊළඟට දුවත් පුතත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කියනු ගත්තොත් මේ වගුව අපි බලමු. ගනුදෙනුව කලින් වගේම ද්විත්ව ස්වරූපය, ද්විත්ව සටහන දැන් එක එක නෙමෙයි තියෙන්නේ. ගිණුම් වර්ග පහම තියෙන්න පුළුවන් නේ. පළවෙනි එක අයිතිකරු ව්‍යාපාර මුදල් ලැබුවා. දැන් හැමෝම කියන්න බෑනේ දුවේ පුතේ ද්විත්ව ස්වරූපය. මුදල් වත්කම වැඩි වෙනවා, ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. ද්විත්ව සටහන මුදල් ගිණුම වැඩි වෙන නිසා හර වත්කම, ප්‍රාග්ධන හිමිකම වැඩි නිසා ප්‍රාග්ධන ගිණුම බැර. ඊළඟට අයිතිකරු 6,80,000ක් වටිනා තම ගොඩනැගිලි ව්‍යාපාරයේ දුවා. ඒත් මොකක්ද වෙන බලපෑම දැන් ද්විත්ව ස්වරූපය ගොඩනැගිලි වත්කම වැඩි වෙනවා, ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා. වත්කම වැඩි වෙන නිසා ගොඩනැගිලි ගිණුම හර, හිමිකම වැඩි වීම නිසා ප්‍රාග්ධන ගිණුම බැර හැටියට දිස්ත්‍රාණ හඳුනගත හැකියි. ඊළඟට බැංකු ණයක් ගත්තා ලක්ෂ 5ක්. ව්‍යාපාර මුදල් ලැබෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා, බැංකුවට ණය වෙනවා. බැංකු ණය වගකීම වැඩි වෙනවා. වත්කම වැඩි වීම හර, ඒ නිසා මුදල් හර, වගකීම වැඩි වීම බැර, නිසා බැංකු ණය ගිණුම බැර. ඊළඟට 4 යන්ත්‍රයක් මුලදී ගත්තා රුපියල් 74000යි. මේකේ බලපෑම ව්‍යාපාර මොනවද ලැබුණේ? යන්ත්‍රයක්. යන්ත්‍රවත්කම වැඩි වෙනවා. සල්ලි දීලා ගත්තා. මුදල්වත්කම අඩු වෙනවා. යනෝ දිත්සටහන තිය තෑගේ වත්කම වැඩි වීම හර නිසා යන්ත්‍ර ගිණුම හර, මුදල්වත්කම ඒත් වත්කමමයි අඩු වීම නිසා මුදල් ගිණුම බැර. 5 අත්පිට මුදලට භාණ්ඩ ගත්තා රුපියල් 83000යි. දැන් මොකක්ද ඇතුළේ ද්විත්ව ස්වරූපය? අපි කොහෙන්ද භාණ්ඩ ගත්තොත් මොකද්ද ඔය පුතේ කියන්නේ? ගැනුම් කියලා නේ. භාණ්ඩ ගත්තොත් කියන්නේ ගැනුම්. ගැනුම් කියන්නේ මොන ගිණුමක්ද? වියදමක්. එහෙනම් ගැනුම් වියදම වැඩි වෙනවා. සල්ලි දීලා ගත්ත නිසා මුදල්වත්කම අඩු වෙනවා. ඊට වියදම වැඩි වීම හර, වත්කම අඩු වීම බැර. ඒ නිසා ගැනුම් ගිණුම හර, මුදල් ගිණුම බැර. රුපියල් 50000ක් වටිනා බඩු තොග ණයට ගත්තා. ඒතර ව්‍යාපාරයට බඩු තොග ණයට ගත්තම අපි කියන්නේ ඒත් ගැනුම් කියලා. ණයට ගත්ත නිසා ඇති වෙනවා නම් තව වගකීමක් වෙළඳ ගෙවිතු දෑ කියලා. ඒතර ගැනුම් ගන්න ගැනුම් වියදම වැඩි වෙනවා. ඒතර ණයට ගන්නකොට වගකීමත් වැඩි වෙනවා. වෙළඳ ගෙවිතු දෑ කියලා. යන දිස්ත්‍රාණ තමයි ගැනුම් ගිණුම වියදමක් නේ. වියදම වැඩි වීම මොකද්ද අපි කිව්වේද ඔය පුතේ? හර. ඒ නිසා ගැනුම් ගිණුම හර, වගකීම් වැඩි වීම බැර නිසා වෙළඳ ගෙවිතු දෑ ගිණුම බැර. දැන් අපිට තවත් ගනුදෙනු දෙකක් පෙන්නලා තියෙනවා. ප්‍රචාරණ වියදම් ගෙවුවා රුපියල් 25000යි. ප්‍රචාරණ වියදම් ගෙවුවා රුපියල් 25000යි. ඒතර වියදම් ගෙවුවම අදාළ වියදම වැඩි වෙනවා. මුදලින් ගෙවුව නිසා මුදල්වත්කම අඩු වෙනවා. ඒක තමයි අපේ ද්විත්ව ස්වරූපය නේ. ප්‍රචාරණ වියදම වැඩි වෙනවා, මුදල්වත්කම අඩු වෙනවා. යනවා අපිට ද්විත්ව සටහන් ලියත හැකි දැන් වියදම් වැඩි වීම හර නිසා ප්‍රචාරණ ගිණුම හර. වත්කම අඩු වීම බැර. ඒ නිසා මුදල් ගිණුම බැර. එහෙනම් අපි තවත් ගනුදෙනුවක් බලමු. අත්පිට විකුණුම් රුපියල් 42000යි. අත්පිට කියන්නේ ඒවලෙම සල්ලි වලට ගනුදෙනු සිදු කරනවා. ඒක කියනවා අත්පිට කියලා. එහෙනම් සල්ලි වලට මුදලට භාණ්ඩ විකුණනවා 42000යි.
ඒතර ව්‍යාපාර මුදල් ලැබෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. විකුණුම් කියන්නේ අපේ ප්‍රධාන ආදායම. විකුණන ආදායම වැඩි වෙනවා නේ. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා. විකුණුම් ආදායමත් වැඩි වෙනවා. දැන් මූලධර්ම දෙක භාවිතා කරන්න. වත්කම වැඩි වීම හර මුදල් ගිණුම හර ආදාය වැඩි වීම බැර විකුණුම් ගිණුම බැර. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ වෙනකොට ගිණුම් වර්ග හඳුන ගැනීමට තමයි ඊළඟට සූදානම් වෙන්නේ. ඒතර මේ වෙනකොට දුවල පුතාලා ගනුදෙනු ගිණුම්ගත කරන්න දිත්ත ස්වරූපය හඳුනගත්තා. ඒ අනුව දිත්ත සටහන ලියන්න ඉගෙන ගත්තා. ඒ වගේම ගිණුම් වර්ගات ඒ අතරතුර අපි එක එකටම හඳුනා ගත්තනේ. වත්කම් ගිණුම් කියන්නේ මොනවද කියලා වත්කම් ගිණුම් ටිකක් හඳුනගත්තා. වගකීම් ගිණුම් කීපයක් හඳුනගත්තා. ආදායම් ගිණුම් හඳුනගත්තා. මේ විදිහට හඳුනගත්තා. ඒතර දෙවෙනි පාඩම යටතේ මේ වගේම ඔබ මේවා හඳුනගෙන ඇත්තේ. එහෙනම් අපේ ඊළඟට අපේ නිපුණතාවය යටතේ නිපුණතා මට්ටම යටතේනේ ගිණුම් ඵල යටතේ අපි දැනගන්න ඕන ගිණුම් වර්ග කරන්න නේ වර්ග කිරීම. අපේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ එක පියවරක් නේ. දුවේ පුතේ මතකද මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය? ආයි පොඩ්ඩක් අපේ පරණ පාඩම මම පොඩ්ඩක් මතක් කරන්නේ පාඩම කරන ගමන්ම අපේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය නේ. යෙදෝම් ක්‍රියාවලිය නිමවුම. මොනවාද යෙදෝම්? ගනුදෙනු හා සිද්ධීන්. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියන්න බලන්න මතක් කරගන්න. මොකද ක්‍රියාවලිය තියෙන්නේ මුලින්ම? හඳුනා ගැනීම සහ මැනීම ඊළඟට මූලික පොත්වල සටහන් කිරීම අන්න තුන්වෙනි පියවර තමයි මොනවාද ලෙජර් ගිණුම් වලට අපේ වර්ග කිරීම ඊළඟට සාරාංශ කිරීම විශ්ලේෂණය කිරීම එහෙනම් අපි වර්ග කිරීම කියලා කියන්නේ අපි දැන් ඉගෙන ගත්ත වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් හැටියට මේ ලෙජර් ගිණුම් වලට මේ ගිණුම් ටික වර්ග කරලා හඳුනා ගැනීමට නිමවුන අපේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේනේ ඒවා තව කල් ගිහලා හදන්න පුළුවන් දුවේ පුතේ හරි එහෙනම් අපි මේ වර්ග කිරීම කියන එක අද ආපහු සාරාංශයක් හැටියට දුවල පුතාට මතක් වෙන්න නැවත අභ්‍යාසයක් කරලා බලමු මම කිව්වේ මේ වගේ අභ්‍යාස යාළුවෙක්ව ලං කරගෙන දෙන්නත් එක්කම එකිනෙකාට අහලා බලන්න එක්කෙනෙක් මුලින්ම ගිණුම කියනවා අනිත් යාළුවා ගිණුම් වර්ගය නම් කරනවා ඊට පස්සේ ආයෙත් පොත මාරු කරන් එක යාළුවෙක් ගිණුම කියනවා අනිත් එක්කෙනා ගිණුම් වර්ගය නම් කරනවා. ඒවා අභ්‍යාස ටිකක් කරලා මේ හොඳට ඉගෙන ගත්තොත් ඉක්මනටම ඔයගලන්ට දිස්රාන් තියලා මේ පාඩම් accounts කියන විෂයට ඇතුල් වෙලා බොහොම ලේසියෙන් ගිණුම් හදාගෙන යන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි බලමු මේ ගිණුම් හඳුන ගන්න. ඒ වගේම තව තීරුවක් තියෙන දුවේ පුතේ පෙන්නලා වැඩිවීම හරද බැරද කියලා. ඒතකොට දැන් ඒකත් ලේසියෙන් කියන්න පුළුවන්. සාරාංශ කරොත් වත්කම් වියදම් කියලා හඳුන ගත්තොත් වැඩිවීම හර ආදායම් වගකීම් හිමිකම් කියලා හඳුනගත්තොත් වැඩිවීම බැර. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. දැන් දන්න දුව පුත වැඩිවීම හර. යන්ත්‍ර කියන්නේ වත්කමක්. එහෙනම් වැඩිවීම හර. ලීබඩු කියන්නේ වත්කමක් වැඩිවීම හර. මේ වචන හුරු වෙන තමයි මම එක ළඟට මේ වගේ දෙකීපයක් ගත්තේ. ගොඩනැගිලි කියන්නේ වත්කමක් වැඩිවීම හර. බැංකු ණය යන්න වෙනස් වුණා. බැංකු ණය කියන්නේ වගකීමක්. අපි දන්න වැඩි වුණාම බැර. වෙළඳ ගෙවිතු දෑ වගකීමක් වැඩිවීම බැර. ලද වට්ටම් තවත් වෙනස් වෙනවා. ලද වට්ටම් කියන්නේ මොකද්ද අපිට? ආදායමක්. හැබැයි ආදාය වැඩිවීමත් බැර. ඊළඟට ලද ලාභාංශ ඒකත් ආදායමක් වැඩිවීම බැර. මෙන්න මේ විදිහට අභ්‍යාස කරන්න. එතකොට විකුණුම් අපිට ප්‍රධාන ආදායමක් ආදාය වැඩිවීම බැර. එහෙනම් බැර ශේෂයක් තියෙන සාමාන්‍යයෙන් ඉඩම් වත්කමක් වත්කම් ගිණුම් වල හරශේෂ වෙළඳ ලැබිය යුතු දෑත් වත්කමක් හරශේෂ කාර්යාල උපකරණ වත්කමක් ඒ වත්කම් වල තියෙන හැමතිස්සෙම අනිවාර්යද නැහැ වත්කම් වැඩිවීම හර නිසා බොහෝ විට තියෙන හරශේෂ ඇතැම් වෙලාවට වත්කම් වල බැරශේෂ ඇති වෙන්නත් පුළුවන් නේ මුදල් ගිණුමේ දැන් බැංකුව අගිරාවක් වුණොත් තියෙන්නේ බැරශේෂයක් ප්‍රචාරණය වියදමක් වියදම් වැඩිවීම හර සාමාන්‍ය හරශේෂයක් විදුලිය වියදම් වැඩිවීම හර ඒව සටහන් කරන අපි හර පැත්තේ වැඩිවීම වරිපණම් වියදමක් වැඩිවීම හර වැටුප් කියන්නේ වියදමක් වැඩිවීම හර හැටියට අපිට සටහන් කරන්න පුළුවන් ප්‍රාග්ධනය හිමිකම් වැඩිවීම බැර එහෙනම් ප්‍රාග්ධන හිමිකම් වැඩිවීම බැර ඊළඟට ගැනිලි ඉතින් ගැනිලි වලදී දුවේ පුතේ ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක් හිමිකම් වැඩි වුණොත් බැර හැබැයි ගැනිලි නිසා මොකද වෙන්නේ හිමිකම අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඒතර ගැනිලි කරන්න හිමිකම අඩු වෙන නිසා ගැනිලි වැඩිවීම හර හැටියට තමයි අපි සටහන් කරන්නේ. නමුත් හිමිකමක් හැටියට කිව්වා හිමිකම වැඩිවීම නම් බැර. නමුත් ගැනිලි කරනකොට හිමිකම අඩු වෙන නිසා ගැනිලි ගිණුම වැඩි වෙන්න ගැනිලි හර. එහෙනම් දුවේ පුතේ මේ වෙනකොට අපි දිස්රාම් මූලධර්ම පහ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. දිස්රාම් තියන හැටි ඉගෙන ගත්තා. එහෙනම්
ඔබගේ ඉස්සර අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම අද වැඩසටහන පාඩම මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන් දුවේ පුතේ.